සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අපි කතා කරමින් හිටපු පාඩම් මාලාවේ ඉතිරි කොටස් සාකච්ඡා කරන්න අද උත්සාහ කරන්නේ. අපි කතා කරමින් හිටියේ සමාජවාදී විවිධ ප්‍රභේද ගැන. සම්භාව්‍ය මාක්ස්වාදය, එවැගේම ලෙනින්වාදය, ස්ටාලින්වාදය, පේබියන් සමාජවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රතිසංස්කරණවාදය සහ නරෝත්නිකවාදය ගැන අපි කතා කරන්න සූදානමින් හිටියා. ඒ අතර විද්‍යාත්මක සමාජවාදය නැත්නම් මාක්ස්වාදය නැත්නම් කොමියුනිස්ට්වාදය කියන නම් වලින් හඳුන්වන සමාජවාදයේ ප්‍රධානතම සහ ජනප්‍රියතම බෙදීම පිළිබඳව අපි කතා කළා. එහිම දිගුවක් වශයෙන් සැලකෙන ලෙනින්වාදය පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම ස්ටාලින්වාදය පිළිබඳවත් සාකච්ඡා කළා. එහිදී විශේෂයෙන් මෙතන සඳහන් කරන්න බැරි වෙච්ච කාරණාවක් තියෙනවා. ඒ තමයි මාවෝවාදය. මාවෝයිසම්. මාවෝවාදය ගැන අහලා තියෙන අය ඉන්නවා නම් සමහර විට චුට්ටක් කියන්නකෝ. අහලා තියෙනවා නම් කවුරු හරි කෙනෙක් මාවෝවාදය කියන්නේ මොකක්ද කියලා චුට්ටක් කියන්න. එහෙම නැත්නම් දන්නවා කියලා කියන්න. අහලා තියෙනවා කියලා කියන්න. එහෙම අදහසක් නැද්ද කාටවත්? හෙලෝ. එතකොට එහෙනම් මට කියන්න අපි ඉගෙන ගන්නනේ ලෙනින්වාදය ගැන. ලෙනින්වාදය තුල තියෙන මූලික ලක්ෂණ, මූලික කරුණු අපි කතා කරපු දේවල් මොනවද කියලා කියන්න බලන්න. කවුද කියන්නේ? නදිකා දිරුක්ෂි මම මේ ඉහළින් පහළට මට පේන විදියට මම අහන්නේ මොකද්ද ලෙනින්වාදය කියලා කියන්නේ? හෙලෝ. නදිකා දිරුක්ෂි සෙමාලි. ඔව් සර්. මොකද්ද ලෙනින්වාදය කියලා කියන්නේ? මොනවද ඒකේ තියෙන මූලික කරුණු, මූලික හරයන්? ලෙනින්වාදයේදී කීවස මේ කොමියුනිස්ට් වාදයක් කරා යෑමට නම් අනිවාර්යයෙන් විප්ලවයක් කරන්න ඕනි කියලා. විප්ලවයක් සිදු විය යුතුයි කියලා. හරි. ඒක මේ නිර්ධන පාන්තික සහ ආයුධ සන්නද්ධ එකක් විය යුතුයි කියලා විශ්වාස කළා. තව? එතකොට ඒ වගේම තමයි විප්ලවයෙන් අනතුරුව සිදුවන ඒ කියන්නේ රාජ්‍යය නිර්ධන පන්තියට බලය ලැබෙන එකක් බව ලෙනින්වාදීන් විශ්වාස කළා. මම මෙහෙම ඇහුවොත් රාජ්‍ය බලය අල්ලා ගැනීමේදී එහෙම නැත්නම් විප්ලවයේ පිළිබඳ ලෙනින්ගේ අදහස් මොන වගේද කියලා ඇහුවොත් මතක නැද්ද? හොඳයි ඔබතුමිය කිව්ව කාරණා ටික හරියටම හරි. තව ටිකක් එකතු වෙන්න ඕනේ. ඒකනායක හෙලෝ. එකනායක පන්ති ඉන්නවද නැද්ද?
No, sir. ආහා මොකද ලෙනින්වාදය කියලා කියන්නේ? සරලව ඇහුවොත් විප්ලවය පිළිබඳ ලෙනින්ගේ අදහස මොකක්ද? අපි එදා කතා කරානේ සේමාලි තමයි කිව්වේ දැන් නේ. ඔව් සර්. බලමු කසනි. හෙලෝ සර්. විප්ලවය ගැන ලෙනින්ගේ තියෙන තිබුණේ මොන වගේ අදහසක්ද? කියන්නේ ඔහු අර ඉස්සෙල්ලා අර සේමාලි කිව්වා වගේ මේ නිර්ධන පාන්තිකයන්ට ආයුධ සන්නද්ධ විප්ලවයක් වෙන්න ඕනි කියලා කිව්වා. ඒ වගේම අර විප්ලවවාදී පක්ෂයක් තියෙන්න ඕනි කියලා කිව්වා. අධිරාජ්‍යවාදය ධනවාදී ක්‍රමයේ අවසාන අවස්ථාව විදිහට ඔහු විශ්වාස කරා. ඊට අමතරව අධිරාජ්‍යවාදී ක්‍රමයෙන් පස්සේ ධනවාදයේ විනාශ වෙයි කියලා ඔහු විශ්වාස කරා. ඒ වගේ තොරතුරු ගන්න. විප්ලවය ගැන යට තියෙන මොන වගේ අදහසක්ද? දහසක් නැද්ද? කවුද මේ 48 30? හෙලෝ ඒ අයි කියලා තමයි පෙන්නන්නේ. හතලිස්සටයි 30 KAI උදාරා සර් උදරුව මොකක්ද අදහස? සර් මේ තවසලෙනින් වාදයෙන් කියනවා මේ ඒ කියන්නේ විප්ලවවාදී පක්ෂයක් තියෙන්න ඕන කියලා. මොකක්ද? මේ ඒක ඒ කියන්නේ ඒක තමයි කියලා කියනවා විප්ලවයේ ගාමක බලවේගය. බව විශ්වාස කළා කියනවා. ඒ කියන්නේ නිර්ධන පන්තිය මෙහෙයවන්න එහෙම මේ බලවේගයක් තියෙන්න ඕන කියලා කියනවා බලයක්. ඔව් ඒ කියන්නේ ඔක්කොම හරි. නමුත් මේ එතනට අදාළ උත්තරය නෙමෙයි. දිල්කි රාජපක්ෂ දිල්කි කොයිද ඉන්නේ? මොකක්ද උත්තරේ? සර් දන්නේ ගෙසතිය පාඩමට ආවේ නැද්ද? නෑ සර්. වීඩියෝ එක බැලුවෙත් නැද්ද? නෑ. දිලුක්ෂි මාක්ස්වාදීමේ අදහස් ලෙනින් දැරුවා. ලෙනින්ට අනුව ඒවා වෙනස් කරගත්තා. ඔය එක හරි. සාපහු අහන්න පුළුවන්ද ප්‍රශ්නේ? විප්ලවය ගැන ලෙනින්ගේ අදහස. ලෙනින් විප්ලවයක් කරන්න ඕන කියලා හිතුවේ කියන්නේ අර කූර විදියට හිටිය ධනපති පන්තිය ඒ ආධිපත්‍යය නැති කරලා නිර්ධන පාන්තිකයන්ට අධිපතිභාවයක් ගැනීම උදෙසා. අනිසා මට ඒකට උත්තරයක් දෙන්න තේරෙන්නේ. ඒක තමයිනේ. ලහිරුකා මොකද උත්තරය?
තිසරි ඔව් චානිකා ලහිරුකා අනේ සර් මට ගිය සතියේ ඔන්ලයින් ලෙක්චර් එන්න බැරි වුණා. ඒ වුණාට දේශනයට ආවෙ නැතුණු අර දරුවෝ ඔයගොල්ලෝ කියවන්න ඕනේ පොත්පත් සහ ඒ තුලින් මේ දැනුම ගන්න ඕන. නැත්තම් මොකද්ද කරන්නේ නේද? නැත්තම් ඔයගොල්ලෝ මේ රට අනාගතේ බාර ගන්න ඉන්නේ. මේ දේවල් උගන්වන්නේ අපි විභාගෙට නෙමෙයි. විභාගයට උනත් මේ වගේ ආවොත් ඉතින් ඔයගොල්ලෝ ඔය දීපු උත්තර වලින් කොහොමද හොයන්නේ? නේද? ඊළඟට අපි බලමු කල්පනී. කල්පනී ඉන්නවද පාඩමේ? ක්ලාස් එකේ ඉන්නවද? ඔව් සර්. ඔව් මොකද උත්තරේ? සර් මට එදා මේ ඔන්ලයින් ලෙක්චර් පොඩි වෙලාවයි ඉන්න පුළුවන් වුණේ වැස්ස නිසා. ආහා. දැන් මං අහන්නේ ඒක නෙමෙයි. මං අහන්නේ විප්ලවය ගැන ලෙනින්ගේ අදහස. ඒක මට අහන්න බැරි වුණා සර් වීඩියෝ එකවත්. එතකොට හංසනේ සිව්වන්දි හංසනේ සප්දා මේ ක්ලාස් එකට ආවේ නෑ සර්. ඒක නෙමෙයි වීඩියෝ උත්තරය එක වෙන්න බලන්න බැරුව කිව්වා. ඕනේ. ඒක නෙමෙයි උත්තරය වෙන්න ඕනේ. කසුන් උදා කසුන් කසුන් හෙලෝ කසුන් කසුන් ඉන්නවද? සුනිමාලි මధుරංගනි ඔව් සර්. ඔව් කසුන් මොකද්ද ලෙනින්ගේ විප්ලවයේ ගැන තියෙන අදහස් මොනවද? කසුන් කසුන් හෙලෝ හෙලෝ ඒ කියන්නේ සර් මේ අර ලෙනින්ස් මේ මාක්ස්ලා ඉංග්‍රීසිලා මේ කියන්නේ ඔයාට කියන දේ පැහැදිලි නැත්නම් ටයිප් කරලා හරි එවන්න. ටයිප් කරලා හරි එවන්න. මේ ඔව් ටයිප් කරලා එවන්න කසුන්. නදිකා දිරුක්ෂි හෙලෝ නදිකා නදිකා දිදුක්ෂි පන්තියේ ඉන්නවද? නදිකා හෙලෝ දිදුක්ෂි ඔව් සර් කැඩි කැඩි වගේ ඇහෙන නිසා අපිට වහිනවා. එහෙමද? රයිට් ඕකේ. නෙත්මා මස්සලා සර් මොකද්ද ලෙනින් විප්ලවය ගැන දක්වන අදහස්? සර් මේ කාල් මාක්ස් හඳුන්වා දුන් සමාජවාදය මේ ප්‍රායෝගික ක්‍රියාවන් නැංවුවේ නම් ලෙනින්. ඔව් හරි. විප්ලවය ගැන සර් මේ අදහසක් ඔව් විප්ලවය ගැන මොකද්ද කිව්වේ? ශාලිකා දිල්ෂානි
ඔව්. අහෙනවද සර්? ඔව් දරුවෝ කියන්න. ලෙනින්වාදය තුළ මාක්ස් හා එංගල්ස් මෙන් සමාජවාදී රාජ්‍ය ගොඩනැගීමේ. හරි. ලෙනින්වාදය තුළත් මාක්ස් හා එංගල්ස් මෙන් සමාජවාදී රාජ්‍ය ගොඩනැගීමේදී විප්ලවයක් සිදුවිය යුතු බව විශ්වාස කළා. හරි. එම විප්ලවය අනිවාර්යයෙන්ම ආයුධ සන්නද්ධ හා කම්කරු විප්ලවයක් විය යුතු බව ඔහු විශ්වාස කළා. ආයුධ සන්නද්ධ හා කම්කරු විප්ලවයක් පොඩ්ඩක් විය යුතු විස්තර බව, කරන්න පුළුවන්ද? සර් මන් තේරෙන විදිහට තමා කිව්වේ. නෑ තේරෙන විදිහට කියන්නකෝ පොඩ්ඩක්. ඔයගොල්ලන්ට තේරුණාද කියලා බලන්න මේ කෝණේ කරන්නේ. අපි ඊළඟ පාඩමට යන්න. එතන පොඩ්ඩක් විස්තර කරන්න බැරිද? අමාරුද? ධනපති පන්තියයි නිර්ධන පන්තිය අතරනේ මේ විප්ලවය සිදුවන්නේ. හරි. එතකොට මම මෙහෙම ඇහුවොත් කවුද විප්ලව කරන්නේ? නිර්ධන පන්තිය එහෙමද? ඔව් සර්. එතකොට කම්කරු පන්ති. කම්කරු පන්තිය නිර්ධන පන්තිය අතර වෙනසක් තියෙනවද? සමානකමක් තියෙනවද? කම්කරු පන්තියමද නිර්ධන පන්තිය කියන්නේ? ඔව් නේද සර්? හොඳට හිතලා කියන්න. ධනපති පන්තිය යටතේ වැඩ කරන අය නේ කම්කරුවන් කියන්නේ. ධනපති පන්තිය යටතේ වැඩ කරන අය කම්කරුවන්. එතකොට නිර්ධනය කියන්නේ කවුද? ගිය සතියේ පන්තියට සහභාගී වුණාද? නැද්ද? ඔව් සර්. හරි. එතකොට මෙහෙම කියන්නකෝ. විප්ලවය කරනවා. කවුද කරන්නේ? නිර්ධන පන්තියද කවුද? ඒ සමහර අය කිව්වන්නේ ඔයගොල්ලන් මේ ආලෝක වුණේ කම්කරු නිර්ධන පන්තිය කරනවා කියලා. ඇත්තටම මට කියන්න නිර්ධන පන්තියද මේක කරන්නේ කම්කරු පන්තියද කරන්නේ? මේ පන්ති දෙකම එකක්ද වෙනස්ද? සර් පීඩිත පන්තිය ගැන මොකක්ද එතකොට? ඒක දන්නේ නැහැ. ඒ පන්ති දෙකක් නේද? කවුද මේ අහන්නේ? කොහොමද කතා කර හිටපු කෙනා? හෙලෝ දරුවෝ ඔයා කෝ ශාලිකා දිල්ෂානේ නේ? දිල්ෂානේ මට නම මතක නෑ දරුවා. ගම කොහෙද කියන්නේ? මං ගාල්ලේ සර්. ගාල්ලේ. නෙළුවේද? නෑ සර් උඩුගම. ආරයි. ඔයා තමයි දීපු උත්තර වලින් ටිකක් ආසන්නට ගිය එක මම අහන්නේ ටිකක් වැඩිපුර වාගේම උත්තරේ ගන්න. දිල්කී ප්‍රශ්නෙට පස්සේ එන්නම්. මට අනිත් අයගෙනුත් මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. කම්කරු පන්තියයි නිර්ධන පන්තියයි කියන්නේ එකක්ද දෙකක්ද? අනිත් අයට උත්තර දෙන්න පුළුවන්. ගිය සතියේ සාකච්ඡාව තුළ අපි මේවා කතා කරා. කම්කරු පන්තියයි නිර්ධන පන්තියයි කියන්නේ එකක්ද දෙකක්ද? වෙනසක් තියෙනවද නැද්ද? හෙලෝ සර්. ඔව් කසුනි. විදියට කම්කරු පන්තිය සහ නිර්ධන පන්තිය කියන්නේ පන්ති දෙක. මොකද
එතන යන්න අධ්‍යාපනයවත් එහෙම අර ජීවත් වීමට එහෙම අර කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් කම්කරුවන්ට වැඩ කරන්න අර ඉඩම් හරි තිබුණා. ඒ කියන්නේ කට්ටිය ඔක්කොම ඒ කියන්නේ ඔවුන්ගේ තිබුණු පෞද්ගලික ඉඩකඩම් අර තිබුණ අයින් ඉඩම් කරලා ඒ කියන්නේ ඔවුන්ට තනි තනිව තිබුණු කාටද? ඉඩම් ඉඩම් තියෙන කාටද? කම්කරුවන්ට ෂුවර්ද? ආ? එහෙම හිතනවා සර්. නෑ මං අහන්නේ. නෑ ඉඩම් තියෙන කෙනාට කියන නම මොකද්ද? ඒ කියන්නේ සර පෞද්ගලිකව තිබුණු ඉඩම් ඔක්කොම එකතු කරලා එක තැනක වැඩ කරන්න දුන්න ක්‍රමයක් ඇත. නෑ මං සරල ප්‍රශ්න නෙමෙයි වනේ. ඉඩම් තියෙන කෙනාට කියන නම මොකද්ද? ප්‍රවීණ. ඉඩම් තියෙන කෙනාට ඉඩම් තිබෙන කෙනාට කියන නම ප්‍රවේණිදාස ගොවියා. නෑ ඒ ඉඩම් වල වැඩ කරන කෙනා ප්‍රවේණිදාසය. ඒ කොයි කාලෙද? පටලව ගන්න එපා සරලව යන්. ඉඩම් තියෙන අපි හිතමු මෙහෙම. අපි හිතමු අයිස්ක්‍රීම් ළඟ තියෙන කෙනාට මොකද්ද කියන්නේ? අයිස්ක්‍රීම් විකුණන කෙනාට වෙලෙන්ද. මොනවද විකුණන්නේ? ආ? අයිස් මොනවද? අයිස්ක්‍රීම් සර්. අයි සරල ප්‍රශ්නයක් නේ. අයිස්ක්‍රීම් ළඟ තියාගෙන විකුණන කෙනාට අපි මොකද්ද කියන්නේ නම? මොන වෙලෙන්දද? අයිස්ක්‍රීම් වෙලෙන්ද. අයිස්ක්‍රීම් වෙලෙන්ද. ජනවහට කියනවා අයිස්ක්‍රීම් කාර්යය කියලා නේ. එතකොට ඉඩම් තියෙන කෙනාට මොකද්ද කියන නම? ප්‍රවීණ. කවුද මේ උත්තර දෙන්නේ? ඉඩම් තියෙන කෙනාට කියන නම මොකද්ද? අයිස්ක්‍රීම් තියෙන කෙනාට අයිස්ක්‍රීම් වෙලෙන්දා නම් අයිස්ක්‍රීම් කාර්යය නම් ඉඩම් තියෙන කෙනාට මොකද කියන නම? රදලයා. ඉඩම් හිමියා. ඉඩම් හිමියා. ඉඩම් තියෙන මිනිස්සයා. හරිද? ඔයගොල්ලෝ මේ දිවි ලෝකෙ කියලා කල්පනා කරන්න එපා. මේ මහ පොළොවේ ඉඳන් කල්පනා කරන්න. ඉඩම් තියෙන කෙනාට කියන නම තමයි ඉඩම් අයිතිකාරයා. ඉඩම් හිමියා. හරි? පැහැදිලි? එතකොට ඒ ඉඩමේ අපි හිතමු කුඹුරක එහෙම නැත්නම් ඉඩමක වැඩ කරන කෙනාට මොකද්ද කියන්නේ? යා අයිතිකාරය වෙන්නත් පුළුවන්, අයිතිකාරය නොවෙන්නත් පුළුවන්. ඉඩමක වැඩ කර ඉනකොට කොහේ හරි යනවා කියලා හිතන්න මොනරාගල පැත්තේ, එහෙම නැත්නම් තනමලවිල පැත්තේ, එහෙම ගාල්ලේ කොහේ හරි යනකොට කුඹුරක ගොඩ ඉඩමක හරි හේනක හරි වැඩ කර ඉන්න මිනිස්සෙක්. එයාට කියන නම මොකද්ද? සිංහල භාෂාවෙන්. මොකද්ද? ගොවියද සර්? ගොවියාද නෙමෙයි ගොවියා. මේ එක වසරේ පාඩන්නේ නේ. එයාට කියන්නේ මොකද්ද? ගොවියා. එතකොට කම්කරුවා කියන්නේ කවුද? සර් කම්කරුවා කියන්නේ කර්මාන්ත ශාලාවල වැඩ කරන පිරිස නේද? කර්මාන්ත ශාලාවක වැඩ කරන කෙනාට අපි කියනවා කම්කරුවා කියලා. එතකොට ඔයගොල්ලන් නිතර මේ අය හම්බ වෙන්නේ නැහැ. හැබැයි හම්බ වෙන්න තැනක් තියෙනවා. දැන් ප්‍රදේශයේ තියෙනවා නම් කර්මාන්ත ශාලාවක්. එහෙම නැත්නම් ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. කලාපය කියන්නේ කොග්ගල හරි එහෙම නැත්නම් බියගම වගේ කර්මාන්ත පුරවරයන් තියෙනවා නම් කර්මාන්ත කලාප තියෙනවා නම් ඒවායේ වැඩ කරනවා අයියලා අක්කලා නංගිලා මල්ලලා ඇති. ඒගොල්ලන්ට අපි කියන්නේ කම්කරුවා කියලා කෙලිම කියන්නේ. නමුත් ඒගොල්ලන්ට කියන නමක් තියෙනවානේ. ඇඟලුම් සේවිකාව කියයි. එහෙම නැත්නම් DSI වැඩ කරන කෙනා කියයි. එහෙම නැත්නම් රෝස්ටර් කම්පැනියේ වැඩ කරන කෙනා කියයි. ඒ අයට අපි කියන මොකද්ද? කම්කරුවා කියන. ගමක නැද්ද කම්කරුවෝ? ගමකත් ඔය අපි හිතමු මේ යකඩ කම්මලේ වැඩ කරන කෙනා ලෝකුරුවා. එයාට අපිට කියන්න පුළුවන් කම්කරුවා කියලා. හරි? පැහැදිලිද? අර යකඩ තලන්නේ මයින්හම ඇදලා උදළු කැටි හදන්නේ. එයාට කියන්න පුළුවන් කම්කරුවා කියලා. එක පැත්තකින්. අනිත් පැත්තේ යන ශිල්ප
ශිල්පියා කියලා කියන්න පුළුවන්. යකඩ තලන ශිල්පියා. right? ඒකට පැහැදිලිනේ. ගොවියා කියන්නේ කවුද? ගොවි ඉඩම් තියෙන හරිය නැති හරිය කුඹුරු වල ඉඩම් වල වැඩ කරන කෙනා කවුද? ගොවියා. කර්මාන්ත ශාලාවේ වැඩ කරන කෙනා කවුද? කම්කරුවා. හරි? එතකොට අර මේ ඔයගලන් කාගෙන් හරි පොඩ එක වැරදුනා. ඒක මම කිව්වේ ඔයගලන් කිව්වා කවුරු හරි ඉඩම් පෞද්ගලික ඉඩම් අරගෙන ඊට පස්සේ ඒ කම්කරුවන්ගෙන් පෞද්ගලික ඉඩම් ගන්නවා කියලා. ඒ කම්කරුවන්ගෙන් නෙමෙයි ඉඩම් ගන්නෙ. ගොවියන්ගෙන්. එහෙමද ඉඩම් හිමියන්ගෙන් තමයි ඒ ඉඩම් අරගන්නේ. right? එතකොට කොමාත් එක්ක කතා කර කර හිටපු කෙනා. සර් අතුරු ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? අහන්න. සර් එතකොට මේ නිර්ධනයන් කියන්නේ විකුණන්න මුකුත්ම නැති කෙනෙක්නේ. කම්කරුවන් කියන්නේ ශ්‍රමය විකුණන්න පුළුවන්. එතකොට ඒ දෙගොල්ල අර සමාජයේ කොහොමද සර් ජීවත් වෙන්නේ? එතකොට නිර්ධනයන් කියන කට්ටිය. මොකද ආය අහන්න? නිර්ධනයන්ට කිසිවක් විකුණන්න හැකියාවක් නැහැ නේ සර්. එතකොට එයාලා ජීවත් වෙන්නේ කොහොමද? කම්කරුවන්ට ශ්‍රමය විකුණලා ජීවත් වෙන්න පුළුවන්. කවුද කියන්නේ? කොහෙද තියෙන්නේ? නෑ සර් අර මාක්ස්ට අනුව නිර්ධනයන් කියන්නේ විකිණීමට කිසිවක් නැති පිරිසක් වේ කියලා කිව්වා සර්. කවුද කිව්වේ? සර් කිව්වා. කවද්ද? මම එහෙම කිව්වද? හරි ඔය ප්‍රශ්න උත්තර දෙන්න. ශාලිකා දිල්ෂාන් නේද මාත් එක්ක කතා කරමින් හිටියේ? හෙලෝ හරි. දැන් දරුවෝ ඔයාගේ උත්තරේ මට ආයෙ සම්පූර්ණ කරලා කියන්න. ලෙනින්ගේ අදහසට අනුව විප්ලවය කරන්නේ කවුද? ඉක්මනට. නිර්ධන පන්තිය. එතකොට නිර්ධන පන්තිය කියන්නේ කම්කරුවද නැද්ද? හෙලෝ නිර්ධන පන්තිය කියන්නේ කවුද? දෙනුක්ෂි මම කිව්වේ කාල් මාක්ස් කියලා තියෙන්නේ විකිණීමට හරියට බලන්න හරියට අහන්න මම ඒක කියන්නේ ඔයගොල්ලෝ මේවා මේ උඩින් පල්ලෙන් අත ගන්න හින්දා මේක ගැඹුරු දැනුමක් ඕනේ මේ කතා කරන්නේ සරල දේවල් උනාට මේ සරල දේවල් උඩ ලෝක දේශපාලනයේ මොකක්ද ඒකට කියන්නේ රැලි තීරණය වුණා ලෝක දේශපාලනයේ උඩු යටිකුරු වුණා එහෙම වුණා මේ කියන වචන උඩ ගොවියා කම්කරුවා නිර්ධනයා විප්ලවය කියන මේ වචන උඩ ලෝක දේශපාලනයේ එක්තරා යුගයක විශාල හැලහැප්පීම් වල ලක් වුණා. ඒ නිසා අපි මේවා හරියටම නිශ්චිතව හඳුනා ගන්න ඕන. මාක්ස් කියන්නේ නිර්ධනයා එහෙම නැත්නම් නිර්ධන පන්තිය නිර්ධනයා කියලා කියන්නේ කිසිවක් විකිණීමට නැති තැනැත්තෙක් නෙමෙයි. මම එහෙම කියලා නැහැ. මාක්ස් කිව්වා කියලා. නිර්ධනයා කියලා කියන්නේ විකිණීමට සිය ශ්‍රමය හැර වෙනත් කිසිවක් නැති තැනැත්තා. යාට ශ්‍රමය තියෙනවා විකුණන්න. ශ්‍රමය හැර වෙන කිසිවක් නැත්තම් විකුණන්න අන්න යා තමයි කවුද? නිර්ධනයා වෙන්නේ. හරියට අහගන්න ඕනේ. කවුද නිර්ධනයා කියන්නේ? විකුණන්න ශ්‍රමය හැර වෙන කිසිවක් නැත්තම් කෙනෙකුට එයා තමයි නිර්ධනයා. එහෙම අයගේ සැදුම්ලත් පන්තිය තමයි නිර්ධන පන්තිය වෙන්නේ. විකිණීමට සිය ශ්‍රමය කිව්වහම ඒක කායික ශ්‍රමය වෙන්න පුළුවන් මානසික ශ්‍රමය වෙන්න පුළුවන්. පැහැදිලිද? කායික ශ්‍රමය වෙන්න පුළුවන් මානසික ශ්‍රමය වෙන්න පුළුවන් විකිණීමට සිය ශ්‍රමය හැර වෙනත් කිසිවක් අන් කිසිවක්
නොමැති තැනැත්තේ නිර්ධනයාද උන්ගෙන් සෙදුම්ලත් පන්තිය නිර්ධන පන්තියද වෙනවා නම් නිර්ධන පන්තියට අයත් වෙන අය කවුද? කම්කරුවා. විතරක්ද? ගොවියන්ස අයත් වෙනවනේ. කවුද ඒ උත්තරේ දුන්නේ? මදුරංගි සුනිමාලි. ඔව් සර්. හරියටම හරි සුනිමාලි. ඒක තමයි මේ අහන්නේ. ගොවියෝ දැන් සුනිමාලේ දන්නවා ගොවියෝ කියලා කියන්නේ ගොවියෝ වර්ග කිහිපයක් ඉන්නවනේ. එකක් තමයි Tamanට ඉඩමක් තියෙනවා, කුඹුරක් තියෙනවා, හේනක් තියෙනවා, ගොඩ ඉඩමක් තියෙනවා. මම ගිහිල්ලා මම මගේ කුඹුරේ, මගේ ගොඩ ඉඩමේ, මගේ හේනෙම මේ මගේ ගොඩ ඉඩමේ හේන කියලා කියන ඉස්සර අර්ථයෙන් නෙමෙයි වර්තමාන අර්ථයෙන්. එහි ගොඩ ඉඩමේ මම වැඩ කරනවා නම් මඩ ඉඩමේ කුඹුරේ මම වැඩ කරනවා නම් කුඹුරේ අයිතිය මට නම් තියෙන්නේ. ඒ ඉඩමේ හිමිකරුවත් මම, ගොවියත් මම. හැබැයි සමහර ගොවියෝ ඉන්නවා ඒගොල්ලන්ට නෑ ඉඩම්. ඒගොල්ලෝ ගොවිකම දන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? වෙනත් ඉඩමක ඉඩම් තියෙන කෙනෙක් ඉඩමක කිසියම් පොරොන්දු කාල සීමාවක් සඳහා වැඩ කරනවා. ඒගොල්ලන්ට කියනවා කුලී ගොවියෝ එහෙම නැත්නම් අඳ ගොවියෝ කියලා කියනවා. සිංහල ජනවහරේ සිංහල භාෂාවෙන්. right? අඳ ගොවියෝ. සාමාන්‍යයෙන් ඔය රුසියාවේ වගේ රටවල් වල විශාල රාජ්‍යයන් වල ඉඩම් තිබුණේ මහා විශාල ඉඩම් හිමියන්ට. ඒ ඉඩම් හිමියන්ට තියෙන ඉඩම් ප්‍රමාණය අක්කර 100 200 1000 2000 3000 4000 5000 අක්කර ප්‍රමාණය. හෙක්ටයාර් ප්‍රමාණය. විශාල ඉඩම්. ඒවා තියෙන තනි පුද්ගලයෙකුට එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ පවුලට පරම්පරාවට තමයි ඉඩම් තියෙන්නේ. right? දැන් ලංකාවෙත් මගේ මතකයේ හැටියට සිරිමාඩා සත්වත්තේ බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ඒ අවුරුද්ද නිශ්චිතව මතක නැහැ. ගෙනාව උගලන් අප්පච්චිලාගෙන් තාත්තලාගෙන් අහන්න මුඩු ඉඩම් පනත කියලා එකක්. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙනල්ලා අක්කර 50ක් අක්කර 50ට වඩා වැඩියෙන් තියෙනවා නම් කිසියම් පවුලකට කිසියම් පුද්ගලයෙකුට ඒ ඉඩම් රජයට ගන්න. අක්කර 50 උපරිම තියාගන්න පුළුවන්. ඒ නීතිය අනුව. ඒත් එවැනි දේවල් ලංකාවෙත් කරලා තියෙනවා. එතකොට මෙතනදී අපි කතා කරන්නේ ගොවියා කියන්නේ තමන්ගේ ඉඩමක තමන් විසින්ම වගා කරන කෙනෙක් නෙමෙයි. ඒ අර්ථයෙන් නෙමෙයි. මහා විශාල ඉඩම් හිමි ලොකු ඉඩම් හිමියෙක් යටතේ සිය කායික ශ්‍රමය වැය කරමින් වැඩ කරන ගොවියෙක්. පැහැදිලිද? ඒ කියන්නේ විකිණීමට තම ශ්‍රමය හැර වෙනත් කිසිවක් නැති ගොවියෙක්. එයා කවුද? ගොවියා. එතකොට කම්කරුවා කියන්නේ නගරේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන කෙනා. ගොවියා කියන්නේ ගමේ කුඹුරේ ගොඩබිමේ වැඩ කරන කෙනා. පැහැදිලිද? එතකොට මේ දෙකටම අයත් නොවන තවත් පිරිසක් ඉන්නවා. උදාහරණයක් විදිහට කිව්වොත් චිත්‍ර ශිල්පියා. පන්සලේ විහාරයේ වෙන දේවස්ථානයේ චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියා. මෙයා ගොවියෙක්ද කම්කරුවෙක්ද? චිත්‍ර ශිල්පියා කම්කරුවෙක්. මූර්ති ශිල්පියා කම්කරුවෙක්ද ගොවියෙක්ද? චිත්‍ර ශිල්පියා කම්කරුවෙක්ද? වෘත්තීය ශිල්පියෙක්. ඔව් වෘත්තීය ශිල්පියෙක් කියනට වඩා අපිට යාර කියනවා ශිල්පියෙක් නේ. ශිල්පියෙක්. එතන යාට මොනවද තියෙන්නේ විකුණන්නේ? එයාගේ බුද්ධිමය ශ්‍රමයයි කායික ශිල්පීය දක්ෂතාවය.
ඔව් කායික ශ්‍රමය ශිල්පීය දක්ෂතාවය. එතකොට ඇත්තට වශයෙන්ම එයාත් අයිති වෙන්නේ මොන කොටටද? නිර්ධනය ගොඩට වැටෙනවද නැද්ද? වැටෙනවා නේද සර්? අන්න දාන්න පුළුවන් නේ. එතකොට ඔය ශිල්පීන් ගැන ලොකුවට මාක්ස්වාදය තුළ ලොකු අවධානයක් යොමු වෙන්නේ නැහැ ඇත්ත වශයෙන්ම. ඔවුන්ගේ මූලික අවධානය යොමු වෙන්නේ කම්කරුවන් සහ ගොවියන්. කම්කරුවෝ සහ ගොවියෝ. දැන් මම පාඩමේදී කිව්වා ලෙනින් මාක්ස් එංගල්ස් සහ ලෙනින්ගේ ඉගැන්වීම තමයි විශේෂයෙන්ම ලෙනින්ගේ ඉගැන්වීම තමයි අංක 1 විප්ලවයක් කරන්න ඕන. අංක 2 ඒ විප්ලවය ආයුධ සන්නද්ධ විප්ලවයක් වෙන්න ඕන. අංක 3 ඒ විප්ලවය නිර්ධන පාන්තික විප්ලවයක් වෙන්න ඕන. නිර්ධන පාන්ති විසින් කරන්න ඕන. අංක 4 එම විප්ලවය නිර්ධන පන්තිය තුලත් ප්‍රමුඛ උගත් බුද්ධිමත් සංවිධානාත්මක ශක්තියෙන් වැඩි කම්කරුවන්ගේ මූලිකත්වයෙන් සිද්ධ වෙන්න ඕන. ගොවියෝ ශිල්පීන් ඇතුළු අනිත් නිර්ධනයන් කම්කරුවන් පසුපසින් සිට උන්ට විප්ලවයට සහාය දෙන්න ඕන. මොකක්ද අංක 1? විප්ලවයක් සිද්ධ වෙන්න ඕන. 2 විප්ලවය ආයුධ සන්නද්ධ විප්ලවයක් වෙන්න ඕන. ඒ විප්ලවය නිර්ධන පන්ති විසින් කරන්න ඕන. අංක 4 ඒ නිර්ධන පන්තිය තුල මූලිකත්වයේ ගන්න ඕන මූලික නිර්ධනයන් වෙච්ච කම්කරුවන්. ගොවියන් ඇතුළු අනෙකුත් නිර්ධනයන් කම්කරුවන්ගේ පසුපසින් සිට කියන කම්කරුවන්ට මූලිකත්වය දීලා විප්ලවයේදී විප්ලවයට සහයෝගය දෙන්න ඕන. විප්ලවය කරන්න උදව් කරන්න ඕන. එතකොට විප්ලවයේදී ඉස්සරහින් ඉන්නේ කවුද? කවුද ඉන්නේ? ගොවියෝද කම්කරුවෝද? කම්කරුවන්. නදිකා දිදුක්ෂි දිදුක්ෂි රුබේරු අනිස මට අන්තිම ටික අපහු කියන්න. කොයිද ඔයා පාන් කනවනේ? ඔව් සර් මේ අත්තම්මට අසනීප වෙලා. අසනීප වෙලා? ඔව් සර්. දැන් මං ඇහුවේ මායිත් කියන්න right? ලෙනින්ලගේ අදහස තමයි ලෙනින්ගේ අදහස තමයි අංක 1 තුන්වෙනි වතාව 4 වෙනි වතාව ගියසත් එක්ක වෙලවම අංක 1 මම ඒ ටික අහන් හිටියේ සර්. මට ප්‍රශ්න විතරයි අහන්න. ඒ ප්‍රශ්න පැහැදිලි නේ. අංක 1 විප්ලවයක් කරන්න ඕනේ. අංක 2 සන්නද්ධ විප්ලවයක් කරන්න ඕනේ. අංක 3 නිර්ධන පාන්තික විප්ලවයක් වෙන්න ඕනේ. ඒ නිර්ධන පාන්තික විප්ලවයේදී මූලිකත්වයේ ගන්න ඕන ප්‍රමුඛ නිර්ධන පන්තිය වූ පන්තියේ ප්‍රමුඛයන් වූ කම්කරු පන්තිය විසින්. හරිද? මගේ ප්‍රශ්නේ තමයි විප්ලවයක් කරද්දී ඒ විප්ලවයේ ඉස්සරහින් ඉන්න ඕනේ ගොවියෝද කම්කරුවෝද? ලෙනින්ට අනුව කම්කරුවෝ නේද සර්? ලෙනින්ට අනුව කම්කරුවෝ. අනිත් අයගේ අදහස්? ඒක නෑ මොකද කියන්නේ? කම්කරුවන් නේද සර්? රාජපක්ෂ දිල්කි කම්කරුවන් සර්. කසුනේ කම්කරුවන් සර්. උදාරා කම්කරුවන්. සිතාරා දිදුක්ෂි සිතාරා කම්කරුවන් සර්. ශානිකා දිදුක්ෂි ශානිකා කවුද? කම්කරුවෝ. කල්පනේ HBSK SK කම්කරුවෝ. සචිනේ කම්කරුවෝ සර්. හංසනී සෙව්වන්දි කම්කරුවෝ සර්.
සේමාලි ලියනගේ කම්කරුවෝ සර්. ලහිරුකා කම්කරුවෝ සර්. නෙත්මා වත්සලා කම්කරුවෝ සර්. right. එහෙනම් දැන් පැහැදිලිනේ මොකද්ද කතාව? මම ආයෙත් කියන්නම්. ලෙනින්ට අනුව විප්ලවයක් වෙන්න ඕන. ඒ විප්ලවය ආයුධ සන්නද්ධ විප්ලවයක් වෙන්න ඕනේ. ඒ විප්ලවයේ මූලිකත්වය ගන්න නිර්ධනයෝ නිර්ධනයන්ගේ හතරවෙනි ලක්ෂණය තමයි නිර්ධන පන්තියේ ප්‍රමුඛ නිර්ධනයන් වූ කම්කරුවන් තමයි විප්ලවයේ මූලිකත්වය ගන්න ඕන. අංක 5 මේ නිර්ධනයන් ප්‍රමුඛත්වයේ sorry කම්කරුවන් ප්‍රමුඛත්වයේ ගනිද්දී ගොවියෝ ඇතුළු අනිකුත් නිර්ධනය ඔයගලන්ට සහයෝගය දීලා ඒ විප්ලවයට දායක වෙන්න ඕනේ. මේ සියලු දෙනා සංවිධානය කරන්නේ කවුද? දේශපාලන පක්ෂය, බොල්ෂෙවික් දේශපාලන පක්ෂය. right? මේ තමයි ලෙනින් වාදය. අපි ගිය සතියේ කතා කරපු. හරිද? පැහැදිලි? මාවෝවාදය උතනින් වෙනස් වෙන්නේ මෙන්න මෙහෙම. අද අපි කතා කරන්න යන මාවෝවාදය වෙනස් වෙන්නේ ලෙනින් වාදය මෙන්න මෙතනදී. මාවෝ සේතුන් පිළිගන්නවා විප්ලවයක් වෙන්න ඕන. ඒ විප්ලවය ආයුධ සන්නද්ධ විප්ලවයක් වෙන්න ඕන. එක නිර්ධන පාන්තික විප්ලවයක් වෙන්න ඕන. නිර්ධන පාන්තික විප්ලවයක් වෙන්න ඕනේ. ඒ වගේම අංක 4. මොකද්ද? ලෙනින් කියන්නේ ප්‍රමුඛ නිර්ධනයන් yes ගොවිනු කම්කරු දෙගොල්ලම මේ සමතත්වයේ ඉන්න ඕන කියලා. කවුද? හෙලෝ කසුන් කියන්න. ඒ කියන්නේ මේ අර ගොවිනුයි මේ කම්කරුයි දෙගොල්ලම මේ ඒ කියන්නේ මේ සමතත්වයේ ඉන්න ඕන කියලා සමදායකත්වයක් දෙන්න ඕන කියලා නේද? කවුද කියන්නේ? ලෙනින්ද මාවසේතුන්ද? මේ මාවසේතුන් කියන්නේ? නෑ. මාවසේතුන්? නෑ. මාවසේතුන් අපිට මේ පොලිටිකල් ඒ කියන්නේ ලෙවල් කාර්ය කරපු මේ සර්න කිව්ව එහෙම සිද්ධියක්. නෑ එහෙම වෙන්න බෑ. හේතුව මං කියන්නම්. මාවසේතුන් කියන්නේ දැන් ලෙනින් කියන්නේ නිර්ධන පන්තියේ ඒ විප්ලවයේදී මූලිකත්වය ගන්න ඕන. දැන් දෙන්නම කියන එක හරි. පටලවා ගන්න එපා හොඳ. දෙන්නම කියන එක පැහැදිලි. මොකක්ද දෙන්නම කියන්නේ? විප්ලවයක් තියෙන්න ඕන. විප්ලවය ආයුධ සන්නද්ධ විප්ලවයක් වෙන්න ඕනේ. නිර්ධන පාන්තික විප්ලවයක් වෙන්න ඕනේ. හතරවෙනි කරුණේදී තමයි වෙනස් වෙන්නේ. හතරවෙනි කරුණ ලෙනින් කියන්නේ මොකද්ද? විප්ලවයේදී මූලිකත්වය ගන්න ඕන කම්කරුවෝ. ප්‍රධාන වැඩ කොටස කරන්න ඕන කම්කරුවෝ. හරි? මාවසේතුන්තුමා කියන්නේ එතනදී හතරවෙනි කරුණේදී විප්ලවයේදී ප්‍රධාන තැන ගන්න ඕන ගොවියෝ. කම්කරුවෝ නෙමෙයි. ගොවියෝ. ලෙනින් කියන්නේ කම්කරුවෝ, මාවසේතුන්තුමා කියන්නේ ගොවියෝ. පස්වෙනි කාරණාවේදී ඒ දෙන්නම කියනවා දේශපාලන පක්ෂයේ වැදගත් මේ අය සංවිධානය කිරීමේදී. පැහැදිලිනේ? හතරවෙනි කරුණේදී කරුණු පහ මතකනේ. විප්ලවයක් තියෙන්න ඕන, සන්නද්ධ විප්ලවයක් වෙන්න ඕන, නිර්ධන පාන්තික විප්ලවයක් වෙන්න ඕන. හතරවෙනි කරුණේදී ලෙනින් කියනවා කම්කරුවෝ මූලිකත්වයේ ගන්න ඕන, මාවසේතුන්තුමා කියනවා ගොවියෝ මූලිකත්වයේ ගන්න ඕනේ. පස්වෙනි කාරණාවේදී දේශපාලන පක්ෂය අවශ්‍යයි. සෝවියට් දේශයේ නම් බොල්ෂෙවික් පක්ෂය, එහෙම නැත්නම් චීනයේදී නම් චීන කොමියුනිස්ට් පක්ෂය අවශ්‍යයි මේ අය සංවිධානය කිරීම සඳහා. චීනයේදී ඇයි කසුන් අහපු ප්‍රශ්නේ ඇයි කම්කරුවෝ නැතුව ගොවියෝ එන්නේ? ඇයි ගොවියෝ එන්නේ? හේතුව තමයි කසුන් 1949 දී තමයි චීන විප්ලවය සිද්ධ වෙන්නේ. ඒ චීන විප්ලව 1935 දී තමයි චීන කොමියුනිස්ට් පක්ෂය බිහි වෙන්නේ. එතකොට මේ කාලේදී 49 දී චීන විප්ලවය සිද්ධ කරන කාලේදී චීනය අදටත් එහෙමනේ මහා විශාල රාජ්‍යයක්. මහා භූමිය අතින් ගත්තා මහා විශාල භූමියක්. විශාල රාජ්‍යයක්. විශාල ජනතාවක්. එදා කාලේ
1949 දී චීනය කියන්නේ කිසිසේත්ම කාර්මික රටක් නෙමෙයි. වැඩවසම් පසුගාමී රටක්. වැඩවසම් පසුගාමී රටක් 1949 දී චීනය කියන්නේ බහුතරයකට කියවන්න ලියන්න බෑ, අධ්‍යාපනයක් නැහැ, ආර්ථිකයක් නැහැ. ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් පදනම් වෙලා තිබුණේ කුෂිකර්මාන්තය මත. යපුම් කුෂිකර්මාන්තය මත. ජාත්‍යන්තර වෙළඳාම දියුණු වෙලා නැහැ. කුෂිකර්මාන්තය මත පදනම් වෙච්ච කුෂි රාජ්‍යයක් 1946 වෙද්දී පසුගාමී රාජ්‍යයක්, නොදියුණු රාජ්‍යයක්, වැඩවසම් රාජ්‍යයක් තමයි රුසියාව චීනය කියලා කියන්නේ 1949 දී. දැන් මාෝ සේතුම්තුමාට අවශ්‍ය වුණත් ලෙනින් කියන විදිහේ විප්ලවයක් කරන්න කම්කරුවෝ මූලයට දාගෙන කම්කරුවන්ට නායකත්වය දීලා කම්කරුවෝ ප්‍රධාන කොට විප්ලවයක් කරන්න අවශ්‍ය වුණත් මාෝ සේතුම්තුමාට එහෙම කරන්න බෑ. හේතුව 1917 දී රුසියාවත් 1917 වෙද්දී මහා විශාල කර්මාන්ත දියුණුවක් තිබිච්ච රට පුරා කර්මාන්ත ව්‍යාප්ත වෙච්ච රාජ්‍යයක් නෙමෙයි. ඔය නගර කිහිපයක්, කාර්මික නගර කිහිපයක් තිබුණා, පීටර්ස්බර්ග් වගේ. එතකොට ඒවායේ කම්කරුවෝ සංවිධානය වෙලා මූලිකත්වයෙන් තමයි විප්ලවය කරේ 1917 දී රුසියාවේදී. එහෙමවත් 1917 දී රුසියාවේ තිබිච්ච තරම්වත් කාර්මික සංවර්ධනයක් 1949 දී චීනයේ තිබුණේ නැහැ. චීනයේ සම්පූර්ණ පසුගාමී ගොවිකම මත පදනම් වෙච්ච රාජ්‍යයක්, දිලිඳු රාජ්‍යයක්, ගොවි රාජ්‍යයක්. ඉතින් විප්ලවය කරන්න ගොවියෝ හැර වෙන කවුරුවත් එහෙ හිටියේ නැහැ. එනිසා මාෝ සේතුම්තුමා කම්කරුවන් වෙනුවට ගොවියන් ගැන විශ්වාසය තියලා ගොවියෝ පුහුණු කරලා ගොවියෝ විප්ලවයට දායක කරගත්තා. මේ අය අත වශයෙන්ම විප්ලවයේදී අනුගමනය කරපු ක්‍රියාමාර්ගත් ටිකක් වෙනස්. ඒ තමයි ඒගොල්ලෝ විශාල රාජ්‍යය නිසා එක ගමකින් තව ගමකට ගමන් කරනවා. එක ගමකින් පටන් අරන් තව ගමකට යනවා. ඒකට කියනවා මේ ලොන්ග් මාර්ච් කියලා. දිගු පාගමනක් ගියා අත වශයෙන්ම. මාෝ සේතුම්තුමා ඇතුළු කොමියුනිස්ට් පක්ෂය එක ගමකට යනවා. ඒ ගමේ කට්ටියට තමන්ගේ අදහස කියනවා, පැහැදිලි කරනවා. ඒ ගම ඒගොල්ලන්ගේ කැමැත්තෙන් ඒ ගම කොමියුනිස්ට් පක්ෂයට හිතවාදී ගම්මානය බවට පත් කරගන්නවා. ඒ තුල ඒගොල්ලන්ගේ ප්‍රතිසංස්කරණ ඇති කරනවා. ඒ තුල ඉන්න ඒගොල්ලන්ගේ කොමියුනිස්ට් පක්ෂයට සහ හමුදාවට බැඳෙන්න කැමති අය බඳව ගන්නවා. ඒ ගම ඒ පරිපාලන ව්‍යුහය වෙනස් කරනවා. වෙනස් කරලා ඊළඟ ගමට යනවා. ඒ ගම වෙනස් කරනවා. ඊට පස්සේ ඊළඟට ඒ ගම් දෙකේ ශක්තිය තරුණයන් සහ ලැබපු අත්දැකීම් අරගෙන ඊළඟ ගමට යනවා. ඔහොමම ගිහලා තමයි මාෝ සේතුම්තුමා 1949 දී එවකට චීනයේ ප්‍රධාන අගනගරය වෙච්ච නන්ජින් වෙත ඇවිල්ලා, බීජින් නෙමෙයි නන්ජින් වෙත ඇවිල්ලා නන්ජින් පාලන බලය වකට දැරුවේ චීන ජාතිකවාදී පක්ෂය. ඒ පක්ෂයට කියන්නේ kuomintang කියලා. එහි පාලන බලය හිසුරුවේ චියන් කායිෂෙක් කියන නායකයා. 1949 ඔක්තෝබර් මාසේ මේ මහා පහගමන ජනගංග රතු හමුදාව නන්ජින් වෙත ඇවිල්ලා kuomintang එහෙම ජාතිකවාදී පක්ෂය චියන් කායිෂෙක්ව පළවා හැරලා බලය අල්ලගෙන මහජන චීන සමූහාණ්ඩුව 1949 දී පිහිටවනවා. එහෙම තමයි චීන විප්ලවය සිද්ධ වෙන්නේ. එතකොට ඒක තමයි මාෝවාදයේ ප්‍රධාන පදනම. ලෙනින්වාදයේ පදනම කම්කරුවන් මූලික වෙන්න ඕන කියන එක. මාෝවාදයේ පදනම ගොවියන් මූලික වෙන්න ඕන කියන කරුණ. එතකොට පස්සේ කාලයකදී කියන්නේ හරියට 1957 දී ජාත්‍යන්තර දේශපාලනයේ ඇතිවන්නා වූ වෙනස්කමක් මත 1958 දී 57-58 කාලයේදී මහජන චීන සමූහාණ්ඩුව සහ සෝවියට් දේශය එකිනෙකාට විරුද්ධ වෙනවා. ඒකත් සිද්ධ වන්නේ ටිකක් මට හිතෙන් දැන් මේ කතාව ඔයගලන්ට කිව්වනම් හොඳයි වගේ. ඒ තමයි දැන් අපි කතා කරමින් හිටියානේ ස්ටාලින් ගැනත්. ලෙනින්ගෙන් පස්සේ
V.I. Lenin. V.I. Leninට අත වශයෙන්ම මේ V.I. Lenin ජීවතුන් අතර ඉන්නකොට කාන්තාවක් යාට වෙඩි තියනවා. කාන්තාවක් වෙඩි තිබ්බහම එදා කාලේ වෛද්‍ය විද්‍යාව රුසියාවේ දිනු වෙලා නැහැ. ලෙනින් සුව වෙනවා. නමුත් අර මොනිසං කියන නමින් හඳුන්වන ඒ ආයුධ කොටස් ශරීරය ඇතුලේ අභ්‍යන්තරයේ තියෙදි තමයි ලෙනින් සුව වෙන්නේ. සුව වුණාට පස්සේ ඔහුට මේ වෙනදා වගේ ක්‍රියාකාරීව වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔහු රෝගාතුර වෙනවා, කෙටි කාලෙකින් මිය යනවා. ඉන්පස්සේ බලයට පත් වෙන්නේ ජෝසප් ස්ටාලින්. ජෝසප් ස්ටාලින් බලයට පත් වන්නේ සීතල අර්බුදයක්, සීතල යුද්ධයක් පක්ෂය ඇතුලේ තිබුණා. ඒ තමයි ලෙනින් පක්ෂේ බලයට පත් වෙන්න ඕන ලියොන් ට්‍රොස්කිද ස්ටාලින්ද කියන සාකච්ඡාවක් එහෙම නැත්නම් සීතල අරගලයක් ස්ටාලින් වාදීන් සහ ට්‍රොස්කි වාදීන් අතර තිබුණා. එහෙනම් ට්‍රොස්කි සහ ස්ටාලින් අතර තිබුණා. එහිදී ස්ටාලින් ජය ලැබුවා. ට්‍රොස්කි පැරදුනා. පැරදුනාට පස්සේ ස්ටාලින් මොකද කරේ? බොරු නඩුව අටවලා ට්‍රොස්කි වාදීන් ලෙනින් වාදීන් ඝාතනය කරා රුසියාවේ. ඒ පිළිබඳව වාර්තාවන් තියෙනවා. එතකොට ඊට අමතරව ස්ටාලින් විසින් නොයෙක් ආකාරයේ ප්‍රචාරයන් රැගෙන ගියා. ප්‍රතිවිප්ලවවාදීන් විසින් ලෙනින්ට වෙඩි තිබ්බා. ඒ නිසා ඔහු රෝගාතුර වුණා. කාලේ මිය ගියා. ඒ නිසා මේ සතුරුකම, මේ විරෝධය, ප්‍රතිවිප්ලවය නිරන්තරයෙන් පවතිනවා. එය මර්ධනය කරන්න ඕන. ඒක සමාජවාදී රාජ්‍යයක මූලික යුතුයකමක් කියලා ඔහු විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතනයන් සිදු කළා. ඔහු එදත් මං කිව්වාසේ රට සංවර්ධනය කළා. එහෙම වුණාට ස්ටාලින්ගේ කාලේ ස්ටාලින්ගේ පාලනය යටතේ රුසියාවේ මිනිසුන් ජනතාව ජීවත් වුණේ ඊටාම දැඩි පීඩනයක් යටතේ, එහෙම නැත්නම් දැඩි බයක් යටතේ. ඔහුගේ පාලනයෙන් ඇත්තටම හෙම්බත් වෙලා තිහිට්ටුවට පත් වෙලා හිටිය මිනිස්සු. කිහිප විටක් ඔහුව ඝාතනය කරන්න උත්සාහ කරාට සාර්ථක වුණේ නැහැ. කෙසේ නමුත් 1953 දී කුමාන්ත්‍රණකාරී ලෙස ඔහුට වසදීමෙන් ඔහුව ඝාතනය කරනු ලබනවා. ඉන් අනතුරුව බලයට පත්වන්නේ සෝවියට් දේශයේ බලයට පත්වන්නේ නිකිතා ක්රුෂෙව් කියන නායකයා. right? එතකොට ඔන්නෝගලන්ට චිත්‍රය මවා ගන්න පුළුවන් 53 දී තමයි ස්ටාලින් මිය යන්නේ. 49 දී තමයි මහජන චීන සමූහාණ්ඩුව බිහි වෙන්නේ. 49 50 51 52 53 මේකෙන් අවුරුදු 4ක කාල සීමාවේදී 49 50 51 52 53 54 ඔය කියන කාල සීමාවේදී 53 ඔය කියන කාල සීමාවේදී චීනයයි රුසියාවයි බොහොම සමීපව එක ගමනක් ගියේ. එක ගමනක්. මොකද රුසියාව චීනය සමාජවාදී රාජ්‍ය බවට පත්වෙච්ච නිසා, මාක්ස් ලෙනින් වාදය පිළිගත්ත නිසා චීනයට ද්‍රව්‍ය ආධාර දුන්නා. මූල්‍ය ආධාර දුන්නා. විශේෂඥ සහාය ලබා දුන්නා. ජාත්‍යන්තර දේශපාලනයේදී ආරක්ෂා කළා. කවද? චීනය. කවුද කළේ? රුසියාව. මොනවද දුන්නේ? ද්‍රව්‍ය ආධාර, මූල්‍ය ආධාර, විශේෂඥ සහාය සහ ජාත්‍යන්තර දේශපාලනයේදී ආරක්ෂා කළා. මොකද අර චීනයෙන් පලා ගිහිපු මාවසේතුන් තුමන්ලා චීනය අල්ලගන්න වෙලාවේ චීනයෙන් පලා ගිහිපු ජාතිකවාදී පක්ෂය, චීන ජාතික පක්ෂය සහ මේ කොමින්ටෑන් එහෙම නැත්නම් චෙන් කාෂෙක් මේගොල්ලන් තායිවානයට පලා ගිහිල්ලා තායිවානයේ ඉඳලා ඒගොල්ලන්ගේ ආණ්ඩුව ක්‍රියාත්මක කරා. ඒ තායිවානයේ ඒගොල්ලෝ පිහිටුවා ඒගොල්ලන්ගේ ආණ්ඩුව. ඒකෙදී ඔවුන් කිව්වා මහජන දැනට මහජන චීන සමූහාණ්ඩුවේ භූමියේ තියෙන චීනය නෙමෙයි නියම චීනය. තායිවානයේ තමයි නියම චීනය. නමුත් කොමියුනිස්ට් චීනය කිව්වා ඒගොල්ලෝ නෙමෙයි අපි තමයි නියම චීනය. තායිවානයේ ඉන්න චෙන් කායිෂෙක්ලා කියනවා ඒ චීනය නෙමෙයි අපි තමයි නියම චීනය. ඒතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝකයේ විසින් පිළිගනු ලැබුවේ මාවෝ සෙතුන් තුමාගේ නායකත්වයෙන් යුක්ත මහජන චීන සමූහාණ්ඩුව.
එදී රුසියාවත් විශාල කාර්යභාරයක් සිදු කළා ජාත්‍යන්තර වශයෙන්. එතකොට මේ කියන සහයෝගය, යාළුකම, මිත්‍රකම කවුරු අතරද? රුසියාවයි චීනය අතර තිබුණා 1949 ඉඳලා 1950 ගණන් වෙනකන් ඉතා දැඩිව. එතකොට රුසියාව පාර්ශවයෙන් ජෝසප් ස්ටාලින්, චීන සමූහාණ්ඩු පාර්ශවය මාවෝ සේතුන්තුමා මේ යාළුකමට මිත්‍රකමට නායකත්වය දුන්නා. නමුත් 53 ස්ටාලින්ගේ මරණයෙන් පස්සේ බලයට පත්වන්නේ නිකිතා ක්රුෂෙව් කියන නායකයා සෝවියට් දේශයේ. ඔහු ප්‍රතිසංස්කරණ ඇති කරනවා. ඔහු මොකද කරන්නේ? අභ්‍යන්තර දේශපාලනය ටිකක් ලිහිල් කරනවා. මිනිස්සුන්ට නිදහස කතා කරන්න පුළුවන් මට්ටමක්. අර ස්ටාලින් පාලන යටතේ පීඩිත වෙලා හිටපු ජනතාවට පීඩන ඒ ආකාරයෙන්ම ලබා දෙන්න නිකිතා ක්රුෂෙව් පාලනය ක්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර දේශපාලනයේදී ඔවුන් එතෙක් අනුගමනය කරපු ක්‍රියාමාර්ගය තමයි චීනයයි රුසියාවයි එකට එකතු වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු බටහිර ධනවාදී රටවල් හතුරන් ලෙස තමයි දැක්කේ. චීනය රුසියාව එකතු වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර ධනවාදී රටවල් සතුරන් ලෙස තමයි දැක්කේ. නමුත් නිකිතා ක්රුෂෙව් පාලන බලයට පත් වෙලා ඔහු 1957 දී ගෙන එනවා අලුත් යෝජනාවක්. ඒ තමයි peaceful coexistence කියලා. peaceful coexistence. සාමකාමී සහජීවනය කියන මේ ප්‍රතිපත්ති ජාත්‍යන්තර සම්බන්ධතාවල අලුත් ප්‍රතිපත්තියක් කරන් එනවා. peaceful coexistence සාමකාමී සහජීවනය. කාත් එක්කද සහජීවනයෙන් ඉන්න ඕන? ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක. කවුද සහජීවනයෙන් ඉන්න උත්සාහ කරන්නේ? රුසියාව, සෝවියට් දේශය. එතකොට මේ නිකිතා ක්රුෂෙව් අරගෙන ආපු මේ ප්‍රතිපත්තිය යටතේ රුසියාව හිතන්න පටන් ගත්තා ඇමරිකාව කියන්නේ තවදුරටත් අපිට සතුරු රාජ්‍යයක් නෙමෙයි, ඒගොල්ලෝ එක්කත් මිත්‍රකම් පවත්වන්න අපිට පුළුවන් කියලා. ඇමරිකාව එක්ක වුණත් ධනවාදී රාජ්‍යයන් එක්ක වුණත් අපි යාළු වෙලා ඉන්න ඕන, මිත්‍රෝ වශයෙන් ඉන්න ඕන කියලා හිතුවා. මේ තත්ත්වය එවකට චීන නායකයන් වෙලා හිටපු මාවෝ සේතුන්තුමා, අග්‍රාමාත්‍ය චව් වෙන්ලායිතුමා ඇතුළු මේ අය මොකද කරේ? ඔවුන් දැඩිව විවේචනය කළා. විශේෂයෙන්ම මාවෝ සේතුන්තුමා කිව්වා අපි මේ එක ගමනක් ආවේ. හරියට අර අපි ජනප්‍රවාදයේ තියෙන්නේ යාළුවෝ දෙන්නේ ගමනක් යනවා. එක පාටම වලහයක් ඉස්සරහට එනවා. හයි හත්තේ තියෙන යාළුවා අනිත් යාළුවා ගැන හිතන්නේ නැතුව පුළුවන් වෙච්ච වෙලාවේ ගහට නැග ගන්නවා. අනිත් යාළුවා අසරණ වෙලා බිම දිගා වෙනවා. ඒ වගේ වැඩක් මේ. 1949 චීනය කොමියුනිස්ට් වෙච්ච දවසේ ඉඳලා චීනයට මුදල් ආධාර, ද්‍රව්‍ය ආධාර, තාක්ෂණික සහාය, ජාත්‍යන්තර සහාය සියල්ල දෙන්නේ සෝවියට් දේශය. එක ගමනක් වුණ ආවේ. ඔවුන් දෙගොල්ලම එකට එකතු වෙලා හිතුවා ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සතුරන් කියලා. නමුත් එකපාරටම චීනය දැනුවත් කරන්නේ නැතුව සෝවියට් දේශය මොකද කරන්නේ? ජාත්‍යන්තර ප්‍රතිපත්තිය, ඒ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය වෙනස් කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තුල බටහිර රටවල් යාළු රටවල්, මිත්‍ර රටවල් විදිහට හිතන්න පටන් ගන්නවා. මේ තත්ත්වය තුල මාවෝ සේතුන්තුමා සහ ඒ නායකත්වය තීරණය කරනවා අපිට තවදුරටත් රුසියාවත් එක්ක එකට ගමන් කරන්න බෑ ජාත්‍යන්තර දේශපාලනයේදී. එනිසා ඔවුන් එතෙක් අනුගමනය කරපු මේ මිත්‍රකම, යාළුකම, සන්ධානය දෙදරනවා 1958 දී. ඒ විතරක් නෙමෙයි. මාවෝ සේතුන්තුමා හඳුන්වා දෙනවා, ඔහු කියනවා අපිට මේ රුසියාවේ විදියේ සංවර්ධන ආදර්ශ අපිට හරියන්නේ නැහැ. මොකද අපේ ඉන්නේ ගොවියෝ. අපේ ඉන්නේ ගොවියෝ මේ රුසියාව කරපු දේවල් අපිට කරන්න බෑ. රුසියාව කරන විදිහට කරන්නත් බෑ. කරපු විදිහට කරන්නත් බෑ. ඒ නිසා අපේ විදිහට අපේ සමාජවාදය හදන්න ඕන. සමාජවාදය අපේ විදිහට අපි ගොඩනගන්න ඕනේ කියලා මාවෝ සේතුන්තුමා 1958 දේශපාලන මණ්ඩල රැස්වීමේදී
අලුත් ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා සිය රටට. ඒ තමයි මහා ඉදිරි පිම්ම කියන Great Leap Forward කියන සංවර්ධන යෝජනා ක්‍රමය. එහෙම නැත්නම් ප්‍රතිපත්තිය සංවර්ධන ප්‍රතිපත්තිය හඳුන්වා දෙනවා. සංවර්ධන සැලැස්ම හඳුන්වා දෙනවා මහජන චීන සමූහ ආණ්ඩුවට. ඔවුන් ජාත්‍යන්තරයේදී චීනය සහ සෝවියට් දේශය මෙතෙක් යාළුවා විදියට හිටියට පසමිතුරු බවට පත් වෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයට ආරම්භ අවස්ථාවේ ඉඳලා සෝවියට් දේශයේ සහාය ආධාරය අනුබලය ලැබුණට 49 ඒ කොමියුනිස්ට් පක්ෂය විප්ලවය කරාට පස්සේ චීනය සමාජවාදී රාජ්‍යයක් වුණාට පස්සේ රුසියාවේ තාක්ෂණික ද්‍රව්‍ය මූල්‍ය ජාත්‍යන්තර සහාය ලබා දුන්නට සෝවියට් දේශයත් එක්ක චීනය එකට හිටගත්තට 1957න් පස්සේ චීනය සෝවියට් දේශය ජාත්‍යන්තර ලෝකයේ විරසක වෙනවා. මේ විරසක වුණාට පස්සේ අන්න අර න්‍යායාත්මක කරුණු තව දුරටත් දැඩිව අවධාරණය කරන්න පටන් ගන්නවා. ඒ තමයි සෝවියට් දේශය කියනවා විප්ලවයේදී නායකත්වය ගන්න නිර්ධන පන්තිය. හැබැයි ඒ නිර්ධන පන්තිය තුල ප්‍රමුඛ කාර්යභාරය හිමි වෙන්න ඕනේ කම්කරු පන්තියට. ඒක තමයි ලෙනින්ගේ අදහස. ලෙනින්වාදය කියන්නේ ඒක. ඒ වෙනකොට ලෙනින් මිය ගිහිලා නමුත් ඔවුන්ගේ වාසියට යොදාගත්තා. අනිත් පැත්තෙන් සෝවියට් මේ චීනය ඔවුන් කිව්වා නිර්ධන පන්ති විප්ලවයේදී නිර්ධන පන්තිය තමයි ඒක කරන්න ඕනේ. හැබැයි මූලිකත්වය ගන්න කම්කරුවෝ නෙමෙයි ගොවියෝ. ජාත්‍යන්තර සමාජවාදී ලෝකය දෙකට බෙදෙනවා මේ කියන කාරණාවත් එක්ක. ලෝකයේ තිබිච්ච සියලුම සමාජවාදී කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ දෙකට බෙදෙනවා. විශේෂයෙන් කොමියුනිස්ට්වාදී පක්ෂ දෙකට බෙදෙනවා. කොහොමද දෙකට බෙදෙන්නේ? චීන අපිට කොමියුනිස්ට් පක්ෂය චීන පිළ මොස්කව් පිළ. කොමියුනිස්ට් පක්ෂය රෂියන් පිළ එහෙම නැත්නම් චීන පිළ. එහෙම නැත්නම් මොස්කව් පිළ බීජින් පිළ. දැන් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දෙකට බෙදෙනකොට දන්නෝ. කොහොමද බෙදෙන්නේ? ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය රෂියන් පිළ එහෙම නැත්නම් රෂියන් ෆ්‍රැක්ෂන් එහෙම නැත්නම් මොස්කව් ෆ්‍රැක්ෂන් අනිත් පැත්තෙන් චීන පාර්ශවය එහෙම නැත්නම් බීජින් පාර්ශවය වශයෙන් කොටස් දෙකට බෙදෙනවා. ඒතර මේ බෙදීම ලෝකයේ සෑම රටකම දේශපාලනයට අභ්‍යන්තර වශයෙන් බාහිර වශයෙන් බලපානවා. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලනයේදී ජනතා විමුක්ති පෙරමුණ බිහිවීමේදීත් මේ බෙදීම බලපානවා. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීමේදී මේ බෙදීම බලපානවා. විශේෂයෙන්ම මොකද සෝවියට් දේශයේ ශිෂ්‍යත්වයකට ගිහිලා හිටපු විජේවීර එන්නේ ලංකාවට ඇවිල්ලා චීන පිලත් එක්ක හිතවත්කම් ඇති කරගන්නවා. මේ සෝවියට් දේශයට ආරංචි වුණාම සෝවියට් දේශය මොකද කරන්නේ? ශිෂ්‍යත්වය අහෝසි කරනවා. එතකොට යන්නේ මන් නැති වෙන රෝහණ විජේවීර චීන පිලත් එක්ක ටික කාලයක් ඉන්නවා. එතනත් හරියන්නේ නැහැ කියලා හිතුණා. මෙයා වෙනම දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තා. සමහර විට ජාත්‍යන්තර දේශපාලන චීනය රුසියාවකට හිටියා නම් යාළු වෙලා හිටියා නම් අද මේ ලෝක දේශපාලන ගෝලීය තත්ත්වෙ මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ලංකාවේ ඇතුළු රටවල් වල දේශපාලන තත්ත්වයන් මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. නමුත් ලෝක දේශපාලන ගමන් කරේ හැසිරුනේ මේ විදිහට. ඒක මාओවාදය මාओ සේතුන් වාදය කියලා කියන්නේ ගොවියන් මූලික කරගත්ත ගොවියන්ට මූලික තැන දීපු කම්කරුවන්ට සාපේක්ෂව ගොවියන්ගේ වැදගත්කම අවධාරණය කරපු දේශපාලන බලවේගයක්, දේශපාලන මතවාදයක්, දේශපාලන දෘෂ්ටිවාදයක්. ඒක තේරුම් ගන්න මාओවාදය හැටියට තේරුම් ගන්න අපි හරියටම ලෙනින් වාදය දැනන් ඉන්න ඕනේ. ඒකයි මම අහුවේ ලෙනින් විප්ලවයේදී දක්වපු අදහස. ලෙනින්ට අනුව විප්ලවයේදී නැවත මම මතක් කරනවා අංක 1 මොකද්ද? විප්ලවයක් තියෙන්න ඕන. ඒ ආයුධ සන්නද්ධ විප්ලවයක් වෙන්න ඕන. නිර්ධන පන්ති විසින් කරන්න ඕන. නිර්ධන පන්තියේදී ප්‍රමුඛ නිර්ධනයන් වෙන්න ඕන කම්කරු පන්ති. මාओ සේතුන්ට අනුව ගොවියන්. මේ දෙන්නම කියනවා විප්ලවයේදී දේශපාලන පක්ෂයක් අවශ්‍යයි නිර්ධනයන් සංවිධානය කිරීම සඳහා. එතකොට කර්මාන්ත ශාලාවේ වැඩ කරන කෙනා කම්කරුවා, ගොවිපලේ වැඩ කරන කෙනා ගොවියා, ගොවි ඉඩම් තියෙන කෙනා ඉඩම් හිමියා, අයිස්ක්‍රීම් තියෙන කෙනා අයිස්ක්‍රීම් කරන කෙනා අයිස්ක්‍රීම් වෙලෙන්දා. පැහැදිලි නේද? අයිස්ක්‍රීම් වෙලෙන්දාකින් පටන් අරන් ලෝක දේශපාලනයේ මහා දැවැන්ත මේ බෙදීම
පිළිබඳව අපි කරපු සාකච්ඡා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දිලුක්ෂි රාජපක්ෂ ඇහුවා පීඩිතයා කියන්නේ අත වශයෙන්ම කාගේ හෝ පීඩනයට ලක් වෙන කෙනා. ඒක කායික පීඩනය වෙන්න පුළුවන්, මානසික පීඩනය වෙන්න පුළුවන්. මේ සම්බන්ධ මොන හරි ඔයගොල්ලන්ට තව තියෙන ප්‍රශ්න අහන්න. ඔයගොල්ලෝ අහන්න නැතුව ශ්‍රාවකයෝ වෙලා ඉන්න නිසා තමයි එක්කෝ ප්‍රශ්න තේරෙන්නේ නැහැ, එහෙම නැත්නම් කියන දේ තේරෙන්නේ නැහැ, එහෙම නැත්නම් නේද? අනිත් එක තමයි හුදෙක් මේ අර පෝදා ධර්ම සාකච්ඡාවට වගේ මේකට සහභාගී වෙලා මේ සබ්බ සකල මනාම තේරුම් ගන්න බෑ. ඔයගොල්ලෝ අඩුම තරමින් අන්තර්ජාලය තුල මේ දවස්වල අන්තර්ජාල ලිපි, පුවත්පත්, පොත්පත් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ලැබෙන සෑම අවස්ථාවකම කියවන්න ඕන. දැන් මේක රාශී කරගන්න ඕන. මේක මේ බණ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉඳලා පස්සේ දවසේ ගිහිලා විභාගෙ ලියලා උපාධි සහතිකයේ කොළ කෑල්ලට අරගෙන ලිප්ටන් වට්ටරමේ පොලිමේ ඉන්න උපාධිධාරීන් පිරිසක් බවට නම් පත් වෙන්න හීනෙන්වත් හිතන්න එපා. මොකද මට මතක එතෙන්දි ඉතින් අපේ දැනුම වගේම කුසලතා වගේම ආකල්ප වගේම අපි හිතන පතන විදියකට කියන මයින්ඩ්සෙට්. ඔකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන KSAM මොඩල් කියලා. K කියන්නේ knowledge. A කියන්නේ attitudes. S කියන්නේ skills. එතකොට mindset M අකුරෙන්. KSAM මොඩල්. මේ සියල්ල තියෙන්න ඕනේ. එතකොට තමයි පරිපූර්ණ උපාධිධාරියෙක් වෙන්නේ. මට මතකයි මම උපාධිය අරගෙන එක දවසක් එක තප්පරයක් රැකියාව විරහිතව හිටියේ නැහැ. ඒ දක්ෂතාවයම පමණක් නෙමෙයි. එතන ආකල්පත් බලපානවා. ආකල්ප වැදගත්. පන්තියට හිටියේ නැත්නම් දැනුම ලබා ගන්න ඕනයි. පැහැදිලි? හෙලෝ සර්. ඔව් දරුවෝ සේමාලි. සර් මේ පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ සර්. මේ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් කියලා කියනවනේ. එතකොට මේ ලංකාවේ පවතින කියන්නේ දේශපාලන පක්ෂ විසින් දරන අර දෘෂ්ටිවාදයන් නිසා ලංකාවේ කියන්නේ අපේ රටේ සමාජවාදී අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ නේද සර්? අයහන්න? ඒ කියන්නේ එක ප්‍රශ්නයක්ද දෙකක්ද ඔය අහන්නේ? එකක් සර් එකක්. ඒ කියන්නේ අර මේ ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් කියනවනේ. එතකොට ශ්‍රී ලංකාවේ පවතින එක එක දේශපාලන පක්ෂ විසින් දරන මතවාදයන් තියෙන දෘෂ්ටිවාදයන්. උදාහරණයක්? ඒ කියන්නේ ධනවාදය මූලික කරගෙන ප්‍රධාන දේශපාලන පක්ෂ ක්‍රියා කරන්නේ. අන්න ඒ වගේ මේ ඒ නිසා මේ කියන්නේ එක දේශපාලන පක්ෂයන් විසින් කාලෙන් කාලෙට කරලියට එනවනේ. ඒ නිසා මේ ශ්‍රී ලංකාව තුළ සැබවින්ම මේ සමාජවාදය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ නේද සර්? ඒ දරුවෝ මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. පළවෙනියටම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ 1978 නේ. 1978 ව්‍යවස්ථාව සම්පාදනය කරනකොට ලෝක දේශපාලනය තියෙන්නේ බල අරගලයක්. බල කඳුරු දෙකක අරගලයක්. එක පැත්තකින් සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රටවල්. අනිත් පැත්තෙන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනවාදී එහෙම නැත්නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්. සමාජවාදී රාජ්‍යයන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් මේ දෙගොල්ල එකට එකතු වෙලා බල කඳුරු දෙක නේටෝ සහ වෝර්සෝ කියන යුද්ධ ගිවිසුම් සංවිධාන හදාගෙන යුද්ධයක් කරන්නේ නැහැ. නමුත් යුද ආතතියක තමයි තිබුණේ. ඒකට කියනවා සීතල යුද්ධය කියලා. අර කියන්නේ අපි සටන් කරන්නේ නැහැ. නමුත් ආයුධ මුවහක් තියෙනවා. ආයුධ මුවහක් තියෙමින් හිටපු කාලයක්. එතකොට ආයුධය පෙන්න මුවහක් තියෙනකොට අනිත් පෙළේ කෙනාට යාට බය හිතෙනවා. එයාත් ආයුධය මුවහක් තියාන ගන්නවා. මේ දෙගොල්ල ආයුධ මුවහක් තියෙනකොට ඒ දිහා බලාගෙන ඉන්න පුංචි අයට ඇච්චෝ බැච්චෝ ටිකට ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට බය හිතෙනවා. ඒ නිසා ඒගොල්ලෝ එකට එකතු වෙලා සංවිධානයක් පිහිටුවා ගන්නවා නොබැඳ ජාතීන්ගේ සමුළුව කියලා.
right? ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඊළඟ යුගොස්ලෝවැකියාව, ටැන්සානියාව ඔය වගේ රාජ්‍යයන් එකතු වෙලා මූලිකත්වය අරගෙන චීනය මේ නොබැඳ ජාතීන්ගේ සමුළුව පිහිටුවා ගන්නවා. right? එක වෙනම කතාවක්. දැන් 78 ව්‍යවස්ථාව හදනකොට ලෝකේ තියෙන මේ යුද ආතතිය, සීතල යුද ආතතිය. එතකොට මට දැනෙන්නේ මේ ව්‍යවස්ථාව හදපු දේශපාලන නායකත්වයේ සහ ඒට දේශපාලන සහ නෛතික නායකත්වයේ දීපු ඇල්ෆ්‍රඩ් ජයරත්නම් විල්සන් ඇතුළු මහාචාර්ය ඒ.ජේ. විල්සන් ඇතුළු අනෙකුත් විද්වත් වෘත්තික කණ්ඩායම ඔවුන් මේ වචන පෙළ දාන්න ඇත්තේ මේ සීතල යුද තත්ත්වය බැලන්ස් කරන්න. අපි හිතමු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය කිව්වනම් ඒක බැලු බැල්මට ලිබරල් රාජ්‍යයක්. එතකොට අනිත් අයට හිතෙන්න පුළුවන් ශ්‍රී ලංකාව ටිකක් ඇමරිකාව එහෙම නැත්නම් ධනවාදී කඳවුර පැත්තට ගමන් කරනවා කියලා. දැන් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය කිව්වනම් ඒක අනිවාර්යයෙන්ම සමාජවාදී රාජ්‍යයක් බවට පත් වෙනවා. ඒක එහෙනම් සෝවියට් දේශයට හිතවාදී රාජ්‍යයක් වගේ පේනවා සහ වෙනවා. එතකොට දෙකම බැලන්ස් කරන්න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික අන්න ලිබරල් ඇමරිකාවක ලිබරල් කඳවුර සැටිස් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ඊට පස්සේ දැම්ම සමාජවාදී සෝවියට් කඳවුර සැටිස් ජනරජය. මට තේරෙන විදිහට මගේ දැනුම හැටියට මේ වචන පෙළ පාවිච්චි කරලා තියෙන්නේ මේ ජාත්‍යන්තර බල දේශපාලන බල තුලනය තුල ශ්‍රී ලංකාව අර දෙපැත්ත ෂේප් කරගෙන ඉන්න අවශ්‍ය නිසා. මොකද ඒ බල අරගල ඒක පැත්තකට ගියොත් අනිත් පැත්තෙන් ප්‍රශ්න ඇති වෙන නිසා. ජාත්‍යන්තරය බැලන්ස් කරන්න අවශ්‍ය නිසා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. හැබැයි ඔක දේශපාලන ධාරාවන් දෙකක් නේ. ඔය දෙක එකට තියන්න හරි අමාරුයි. ප්‍රජාතන්ත්‍රවාදී හිතලි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ලිබරල් වාදයෙන්. ලිබරල් වාදයේ සමාජවාදය එකට තියන්න බැහැ. ලිබරල් වාදී සමාජවාදී රාජ්‍යයන් ලෝක දේශපාලනය තුල එකට තියන්න බැහැ ඇත්තටම. දැන් චීනයේ තියෙනවා නමුත් චීනයේ දේශපාලන ධාරාව සම්පූර්ණයෙන්ම සමාජවාදී. ආර්ථිකය පමණයි ලිබරල්. දේශපාලනයේ ලිබරල් වෙන්නේ නැහැ. ලිබරල් කරන්න කියලා 1989 ජූනි මාසයේ 4 වෙනිදා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු වෙලා ටියන්මෑනි චතුරස්‍රයට රැස් වෙලා මහා විශාල උද්ඝෝෂණයක් කරා. ඔවුන් ගෙදර යන්න නැතුව රැ වෙනකන් චතුරස්‍රය අල්ලගෙන විශාල උද්ඝෝෂණයක් කරා. එතකොට ඒවකට හිටියේ එහි නායකයා වශයෙන් කටයුතු කළ ඩෙන් ෂාවෝපෙන් එතුමා බොහොම අසනීපෙන් හිටියේ. අසනීපෙන් ඉඳ රෝහල් ගතව ප්‍රතිකාර ලැබමින් හිටියේ. ඔහු නියෝග කරා ඔහු අණ දුන්නා ශිෂ්‍යයන්ට විසිර යන්න කියලා. නමුත් මුරණ්ඩු ශිෂ්‍යාව විසිර ගියේ නැහැ. ඔවුන් එල්ලුවේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී චීනය ලබා දෙන්න කියලා. එක රැයක් පුරා කල්පනා කරමින් සිට ඩෙන් ෂාවෝපෙන් ජනාධිපතිතුමා තීරණයක් ගන්නවා. ඒ තමයි හමුදාවට රතු හමුදාවට අණ දෙනවා. ගිහිල්ලා ටියන්මෑ චතුරස්‍රයෙන් සියලුම අය විසිරුවා හරින්න විසිරුවා ගියේ නැත්තම් ආයුධ බලය සන්නද්ධ බලය පාවිච්චි කරලා විසිරුවා හරින්න කියලා. එතකොට හමුදාව ගිහිල්ලා කිව්වට ළමයි විසිර ගියේ නැහැ. එහි ප්‍රතිඵලය හමුදාව සියලුම වෙඩි බලය යුද රැංගි බලය සියල්ල පාවිච්චි කරලා ඒ උද්ඝෝෂණය එහෙම නැත්නම් අරගලය මැඩ පවත්තලා දාපු එක මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව චීනයට එල්ල වෙන කළු පැල්ලමක්. ඒ නමුත් චීනයේ දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ගේ තියෙන දැඩි සහ ඔවුන්ගේ තියෙන ඒ ගත තීරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාවයි එතනින් පෙන්눔 කරන්නේ. සහ ඔවුන් කලින් අවවාද කරා විශ්‍රාම ලෙස ඉල්ලා සිටි අණ දුන්නා. ඒ චීනය ඒ ශිෂ්‍යය එහෙම කරේ නැහැ. අවසානයේ තමයි ක්‍රියාමාර්ගය ගත්තේ. එතකොට මොකද 1985 බලයට පත්වෙන ගොර්බචෝව් 1988 වෙද්දී සෝවියට් දේශයේ හඳුන්වා දෙනවනේ මේ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති මොනවාද ග්ලාස් නෝට් සහ පෙරෙස්ට්‍රොයිකා කියන ඒ තුලින් සෝවියට් දේශය බිඳ වැටුණ 1989 දෙසැම්බර් මාසයේ 25 වෙනිදා රාත්‍රී 7:25 තමයි
සෝවියට් දේශයේ අර කොඩිය මොන කොඩියද කම්කරු දෑකැත්ත මිටිය තරුව සහිත කොඩිය 1989 දෙසැම්බර් මාසයේ 25 වෙනිදා රාත්‍රී 7:25ට තමයි ක්‍රෙම්ලිනේ ඒ කොඩිය පල්ලෙහාට ගන්න. ඉතින් පස්සේ සෝවියට් දේශය ඉවරයි කෑලි 15කට කැඩෙනවා. ඒතර එවැනි ප්‍රවණතාවක් රුසියාවේ ඇති වෙන්න යනවා යයි සැකයක් චීන බලධාරීන් තුල ඇති වෙන්නේ නැති 1989ම ජූනි මාසයේ චීන ශිෂ්‍යයෝ විසින් කරන දේ අරගලය ඔවුන් හිතන්නේ නැති ඔවුන් නොමග ගිහිල්ලා එහෙනම් ඔවුන් කවුරුන් විසින් නොමග යවනවා. සෝවියට් දේශය වගේ අරගලයක් විනාශයක් අපේ රටටත් වෙන්න එනවා. ඒ නිසා අපි වළක්වන්න ඕනේ කියන අදහස වෙන්න ඇති චීන බලධාරීන් එදා ගත්ත. මොකද ඩෙන් ෂියාओපෙන් කියන්නේ චීනයේ හිටපු අග්‍රගණ්‍ය අනගි ජනාධිපතිවරයෙක්. ඔහු තමයි චීනයේ සංවර්ධනයේ නියමුව වශයෙන් කටයුතු කරේ. සංවර්ධන නියමුව බවට පත් වුණේ ඔහු තමයි චීනයට ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හඳුනා දීමේ මූලිකයා වුණේ. චීනය අද තියෙන තැනට එන්න මූලික අඩිතාලම දමපු කෘතාස්ත නායකයා තමයි ඩෙන් ෂියාओපෙන් ජනාධිපතිවරයා චීන සමූහාණ්ඩුවේ හිටපු. එතකොට සමාජවාදී ලක්ෂණ ඇති වෙන්න අපේ පක්ෂ ක්‍රමයම පමණක් නෙමෙයි. පක්ෂවල දේශපාලන දෘෂ්ටිවාදම පමණක් නෙමෙයි සේමාලේ ඒවායේ තිබෙන ක්‍රියාමාර්ග ඊළඟට ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඒ දේශපාලන පක්ෂ සමාජවාදී යයි නම යොදාගත්තේ එහෙම නැත්නම් සමාජවාදී ඌරුවක් ගත්ත දේශපාලන පක්ෂ ලංකාවේ දේශපාලන තුල සහ ජන ජීවිතය තුල සනිටුහන් වෙච්ච ආකාරය ඔවුන් විසින් කරන ලැබූ නරක වැඩ මේ සියල්ලම බලපානවා වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔවුන් තුල හැදෑරීමක් නැතිකම දැන් සමහර පක්ෂවල ඒ න්‍යාය සහ භාවිතය පිළිබඳ දියුණු සාකච්ඡා හැදෑරීම් සිදු වෙනවා අඩුයි. ඒ වගේ අනිත් පැත්තෙන් අපේ ජන මනස තේරුම් ගන්න ජන විඥානය තේරුම් ගන්න උන් හැසිරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ එක ඔබතුමිය අහපු ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුරක් නැහැ. ඊටාම විශාල. ඒකට මම හිතන්නේ පිළිතුරු දහස් ගණනක් කියන්නේ අර රුක් සටනක් හැදුවොත් දහසක් විතර දෙන්න පුළුවන් තරම් විස්තීර්ණ ප්‍රශ්න උත්තරයක් තමයි තියෙන්නේ ප්‍රශ්නෙට. වෙනම ඔයගොල්ලෝ සාකච්ඡාවක් කිව්වොත් ඒ ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පැහැදිලිද? ඔව් thank you අපි කතා කරපු දේ පැහැදිලි. දැන් ඔයගොල්ලන්ගේ කවුරු හරි ඇහුවොත් ලෙනින් වාදය කියන්නේ මොනවද? ඒකේ මූලික ලක්ෂණ මොනවද? ස්ටාලින් වාදය කියන්නේ මොනවද? ඒකේ මූලික ලක්ෂණ මොනවද? මාओ වාදය කියන්නේ මොනවද? ඒකේ මූලික ලක්ෂණ මොනවද කියලා කියන්න පුළුවන්ද? නිශ්චිතව. නෙත්මා වත්සලා හෙලෝ ඉන්නවද පන්තියේ? නෙත්මා හෙලෝ නෙත්මා ඉන්නවද? මට පේන්නේ නෑ වගේ. සර් මේ පැහැදිලි මදිස හෙනවා. අහා එහෙනම් කොහොමද අපි කතා කරපු දේ බලන්නේ? මේ වීඩියෝ එක අද දානවා බලන්න වීඩියෝ එකෙන්. right එහෙනම් අපි ඔයගලන්ට ප්‍රශ්න නැති බවයි පෙනී යන්නේ. 7:00 අපේ සාකච්ඡාව ඊළඟ දවසේ මේ ඉතිරි කොටස අපි කරමු. හැබැයි ඒ එද්දි අද වීඩියෝ එකයි එදා වීඩියෝ එකයි දෙකම ඔයගොල්ලෝ බලලා හොඳට අවබෝධයක් ඇතිව ප්‍රශ්න අරගෙන එන්න. මම පටන් ගන්නෙ ඔයගොල්ලන් අහන ප්‍රශ්න වලින්. ඔව් සුනිමාලේ. සුනිමාලේ. sorry sir වැරදිලා වීඩියෝ ඔන්න උනේ. වැරදිලා හරි වීඩියෝ ඔන් වෙන එක හොඳයි. ඉතින් ඔයගොල්ලන් දකින්න හම්බෙන එක කාලෙකින් කොච්චර දෙයක්ද නේ? නැද්ද? සමහර වෙලාවට ඔයගොල්ලෝ මොකද කරන්නේ? වීඩියෝ ඔෆ් කරගෙන හැංගිලා ඉන්න කෙනෙක් කරන්නේ එක්ක වීඩියෝ ඔෆ් වෙලා ඔයගොල්ලෝ තේ දලු කඩනවා නැත්නම් සමහර විට නෙළුම් අල ගලවන්න යනවා නේද? එක්ක රබර් කිරි කපනවා. එහෙම නැත්නම් කුකුළු පාලනය කරනවා අර කිකිලි දාව බිත්තර හැදින්න යනවා. නැද්ද? දෙලොක්සි බොහොම මං කියන්නේ එක්ක පිරිනොම වෙන සරුංගල අරින්න යනවා.
කසුන් නම් ඔය බයිසිකල් පදින්න ආවේ ෆෝන් එක ඔන්න එකේ තියලා නේද කසුන් බලමු කසුන් ඉන්නවද කියලා කසුන් ඔය නෑ කසුන් කසුන් මං හිතන්නේ ලිව් වෙලා හරි සිග්නල් ඉෂුව එකක් එහෙනම් දරුවෝ ඊළඟ දවසේදී අපි කතා කරමු අනිවාර්යයෙන්ම යාළුවොත් එක්ක එන්න වීඩියෝ දෙක බලලා ඔයගොල්ලෝ කතා කරලා මේ වීඩියෝ එක අද දානවා බලන්න එහෙනම් බොහොම ස්තුතියි ඔයගොල්ලන් කොන්නම thank you ටිකක් කතා කරලා ඉංග්‍රීසි මාධ්‍ය පන්ති අය දැන් ඇවිල්ලා ඇති